समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයටද අපගේ নমස්කාරය වේවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් සැනසුණු ආර්ය මහා සංඝරත්නයටද අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් අදත් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, අද මේ පින්නතුන් මේ දේශනාවට මාතෘකාවක් හැටියට සිහි කරලා තිබෙනවා මේ සලායතන නිරුද්ධ කිරීම සම්බන්ධවත් පංච උපාදානස්කන්ධේ සමුදය වැය දැකීම සම්බන්ධවත් නිවන් මඟට කිට්ටු වෙන ආකාරයේ දේශනාවක් කරන්න කියලා මේ පිළිබඳ විවිධ පර්යායන් ඇසුරෙන් අපි දේශනා කරලා තිබෙනවා. නමුත් ඒ අතන්ගේ ඉල්ලීමට අනුව අපි තවදුරටත් යම් දහම් කොටාසයක් මේ ආයතන හයේ ක්‍රියාවලිය තුලින් පැහැදිලි කරගන්න උත්සාහ කරමු. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ධර්මය දැන් වඩාත් බොහෝ දෙනෙක් මේ ධර්මය අල්ලගන්න ඕන තැන ගැන දන්නවා. ඒකයි මේ මාතෘකාවල මේ සලායතන නිරෝධය, පංචස්කන්ධය, සමුදය වැය මේ කාරණා පිළිබඳ වැඩියෙන් ഘോഷාවක්, වැඩියෙන් කතා බහක් ඇති වෙලා තියෙන ඉතාම හොඳ ප්‍රවණතාවයක්. එතකොට මේ බඳු ප්‍රවණතාවයක් තුල තමයි මාර්ගඵලලාභීන් මේ විශ්වයේ තුල දායාද වන්නේ. මෙබඳු පිළිවෙතක් තුලින් ධර්මයට වඩාත් කිට්ටු වුණු ශ්‍රාවකයන් වැඩියෙන් බිහි වෙන්නට ඒක බලපානවා. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු බොහෝම වැදගත් ඊටාම වටිනා දේශනා කාරණයක්, දේශනා නිමිත්තක් මම ඔබට පැහැදිලි කරන්නම්. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා. දැන් මේ දේශනා කිව්වහම ඔබ බලන්න ඕන මේ දේශනා. බලලා ඔබේ ජීවිතයට මේ දහම් කොටස් එකතු කරගන්න, වඩා ස්ථාවුරු කරගන්න ඕන. මේ හාමුදුරුවෝ කෙනෙක් කිව්වට නම් විශ්වාස කරන්න මේ පාපින්වත්නි. මොකද හේතුව තමයි හාමුදුරුවෝ කෙනෙකුට උනත් වරදින්න පුළුවන් නේ. ඒතර මේ භික්ෂුවකට වැරදුනොත් එහෙම ශ්‍රාවකයෝ විශාල පිරිසකට ධර්ම මාර්ගයේ වරදිනවා. ඒ නිසා ධර්ම විනය තුලින් සසඳා විමසා තමයි මේ ධර්මය තම තමාගේ ස්වකීය ජීවිතයට ගලප ගන්න අවශ්‍ය වෙන්නේ. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා උපරිපන්නාසකේ චන්නෝවාද සූත්‍රය කියලා. ඒක තියෙන්නේ මේ චන්න කියන භික්ෂුවට අවවාදයක් මුල් කරගෙන වදාළ ධර්ම විග්‍රහයක්. මේක දේශනා කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහ නුවර වේළුවනාරාමේ. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වැඩ ඉන්නකොට චන්න භික්ෂුව වැඩ සිටියේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ආරාමේ නෙමෙයි. චන්න භික්ෂුව වැඩ සිටියේ ගිජ්ජකූට පර්වතේ. ඒතර ගිජ්ජකූට පර්වතේ චන්න භික්ෂුව වැඩ ඉන්නකොට මේ චන්න භික්ෂුව හොඳටම ලෙඩ වුණා. හොඳටම අසනීප වෙලා දැන් ඉතින් හොඳටම අමාරුයි චන්න භික්ෂුවට. ඒතර මේ චන්න භික්ෂුව හොඳටම ලෙඩ වෙලා ඉන්නකොට සාරිපුත්තයන් වහන්සේට ආරංචි වුණා
චන්න භික්ෂුව ලෙඩ වෙලා කියලා. චන්න භික්ෂුව හොඳටම ලෙඩ වෙලා කියලා ආරංචි වුණා. එතකොට මේ ආරංචියට චන්න භික්ෂුව ගියා චුන්ද කියන හාමුදුරුව වැඩ ඉන්න කුටියට. මේ සාරිපුත්ත හාමුදුරුව ගියා. මේ ආරංචිය දැනිලා චුන්ද කියන හාමුදුරුව වැඩ ඉන්න කුටිය පැත්තට සාරිපුත්තයන් වහන්සේ වැඩියා. වැඩම කරලා කිව්වා මේ චුන්දයන් වහන්සේ ටික වඩින්නකෝ මෙහෙට මේ අපිට අපිට අපගේ චන්න ස්වාමීන් වහන්සේ ලෙඩ වෙලා කියලා ආරංචි. උන්වහන්සේ ටිකක් දැන් බරපතල විදිහට අසනීප වෙලායි කියලා ආරංචිය. ඒ නිසා අපි පොඩ්ඩක් මේ කාරණේ ගිහින් හොයලා බලමු කිව්වාම අර චුන්ද හාමුදුරුවොත් ඉතින් මේ ඉක්මනින් අනුකම්පාවෙන් වැඩියා. වැඩම කරලා හිමීට ගිජ්ජකූට පර්වතයට ගොඩ වුණා. මොකද මේ චන්න භික්ෂුව හිටියේ ගිජ්ජකූට පර්වතයේනේ. බුදුරජාණන් වහන්සේටත් වදාරලා ස්වාමීනි මේ චන්න හාමුදුරුවෝ ලෙඩ වෙලාලු අපි පොඩ්ඩක් ගිහින් බලලා එන්නම්කෝ කියලා හිමීට ගොඩ වුණා. ගිහින් එතකොට චන්න භික්ෂුව දැන් ඇඳේ හාන්සි වෙලා ඉන්නවා. එතකොට මේ හාන්සි වෙලා ඉන්නකොට දැන් මේ ගියේ සුවදුක් විමසන්නම නෙමෙයි. අදරන් යන්නේ සුවදුක් විමසන්නනේ බිස්කට් එකක්, කිරිපිටි පැකට් එකක් අරන්. ගිහින් ඉතින් අනේ මේ අඬලා ඊට පස්සේ ඒ කාලේ කරපු උදව් එහෙම මතක් කරලා හිතේ එකක් එම් බීලා එනවනේ අද නම්. ත්‍රි අද මිනිසුන්ගේ හැටියේ එකල යන්නේ මේකටම නෙමෙයි. එකල යන්නේ මේ කතාවටම නෙමෙයි. මේ සුව දුක් අහලා ඉන්නම නෙමෙයි. උන්වහන්සේලාට වෙන අදහසකුත් තියෙනවා ඒක ඇස්සේ. දැන් බලන්න මේ චන්න භික්ෂුව ළඟට ගිහින් බොහොම පිළිසඳර කතාවක යෙදුනා. ඒ පිළිසඳර කතාවේ චන්න භික්ෂුවගෙන් සාරිපුත්තයන් වහන්සේ විමසනවා කච්චිතේ ආවුසෝ චන්න කමනීයං කච්චි යාපනීයං කච්චි. ආයුෂ්මත් චන්නයන් වහන්සේ ඔබ වහන්සේට යැපෙන්න පුළුවන්ද? එතකොට මේ කතා කරන චන්න භික්ෂුව බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙමයි උන්වහන්සේගේ ජීවිතයේ සන්ධ්‍යාවට එන්නේ. නමුත් අපි අර දැන් ප්‍රසිද්ධ චන්න කියලා හාමුදුරු කෙනෙක් ඉන්නවනේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්වවරයෙක් විදියට මාලිකාවෙන් කරගෙන ගිය කෙනා. එයා නෙමෙයි මේ වෙන කෙනෙක් මේ. එතකොට මේ චන්න භික්ෂුවගෙන් ඇහුවා කමනීය කච්චිතේ චන්න කමනීයං කච්චි යාපනීයං කච්චි චන්නයන් වහන්සේ යාපනීයං යැපෙන්න එහෙම පුළුවන්ද? කච්චිතේ දුක්ඛා වේදනා පටික්කමන්ති දුක් වේදනා වැඩි වෙනවද? නෝ අභික්කමන්ති අඩු වෙනවද? පටික්ක මෝසානම් පඤ්ඤයතිනෝ අභික්කමෝති ඔබ වහන්සේට දුක් වේදනා වැඩි වෙනවද අඩු වෙනවද ඉවසන්න එහෙම පුළුවන්ද? යැපෙන්න පුළුවන්ද? මේ විදියට ඇහුවා. අහනකොට උන්වහන්සේ මතක් කළා බාල්හා මේ දුක්ඛා වේදනා අභික්කමන්ති නෝ පටික්කමන්ති අභික්ක මෝසානම් පඤ්ඤායති නෝ පටික්කමෝති. නෑ අඩු වෙන්නේ නෑ කිව්වා. වැඩි වෙනවා කිව්වා. එවත් සාරිපුත්තයන් වහන්සේ යැපෙන්න අමාරුයි කිව්වා. යැපෙන්න බෑ කිව්වා. වේදනාව එන්නම වැඩි වෙනවා කිව්වා. අභික්ක මෝසානම් පඤ්ඤායති නෝ පටික්කමෝති. මට නම් හරි අමාරුයි කිව්වා. අඩුවන බවක් පේන්නේ නැහැ කිව්වා. හරියට මට හරි වේදනයි කිව්වා. එතකොට සාරිපුත්තයන් වහන්සේ අහනවා මොකද්ද ඔබ වහන්සේට ඔය හැටිම ඇතිවෙන වේදනාව? මොකද්ද ඔබ වහන්සේට ඔය හැටියට ඇතිවෙන වේදනාව? එතකොට උන්වහන්සේ මතක් කරනවා එවත් සාරිපුත්තයන් වහන්සේ මට හරියට මගේ ඔළුව වටේට කඹයක් වෙලලා
දෙපැත්තෙන් ඒ කඹේ වෙලා දෙපැත්තෙන් අදිනවා වගේ වේදනාවක් දැනෙනවා. ඒකට ඔලු කට්ට ගැලවෙන්න වගේ හදනවා වගේ අධික හිසේ රුදාවක් තියෙන්නේ. හොඳට මස් කපන තියුණු පිහියකින් මගේ කුස පණ පිටින් තීරු කපනවා වගේ අධික වේදනාවක් දැනෙන්නේ කියනවා. මගේ බඩේ බඳු වේදනාවක් තියෙන්නේ කියනවා. ශක්ති සම්පන්න පුරුෂයෝ ටිකක් ඇවිල්ලා දුර්වල පුරුෂයෙක්ව ගිනි අඟුරු පර්වතයක ඇදගෙන යනවා වගේ දැවිල්ලක් ඇඟේ ඇති වෙන්නේ. මට ඒ බඳු කායික වේදනාවක් තියෙනවා. මේ විදිහට උනම් දැන් මේකෙන් අපිට එකක් තවත් තේරෙනවා. ඒක තමයි මේ ජීවිතේ මේ සන්ධ්‍යා කාලේ මරණාසන්න මොහොතේ ඇතිවෙන වේදනාව මීට සමානයි කියලා යම් අදහසක් ගන්න පුළුවන්. ඒක පවතින කාලේ වේදනාව කොයිතරම් කාලයක් පවතිනවද? ඒ පැවැත්මේ කාලේ අඩු වැඩි වශයෙන් වෙන්න පුළුවන්. මේ විඥානයේ එළියට පිට වෙනකොට මේ බඳු වේදනාවක් සාමාන්‍ය ශ්‍රාවකයෙකුට ඇති වෙන්න පුළුවන්. කුසලයක් මානසිකාරය කරලා හිත පුහුණු කරලා ඉන්න කෙනෙකුට ඒ බඳු දේශනාවක් ඊටාම අඩුවෙන් ජීවිතේ සමුගන්න පුළුවන්. මොකද මෙහිම කියන්නේ මම ජීවිතේ සන්ධ්‍යාවේ ඉන්න සියලු ස්වාමීන් වහන්සේලා තම තමන්ගේ වේදනාව පැහැදිලි කරද්දී මේ බඳු වේදනාවක ආකෘතියකට සමානයි. ස්වල්ප වෙනස්කම් තියෙන්න පුළුවන්. අඩුවන බවක් පේන්නේ මට මේ මගේ වේදනාවක් තමයි තියෙන්නේ. ඒතර මෙහිම විමසනකොට පින්වත්නි අර චන්නහාමුදුරුවෝ කියනවා මායස්මා චන්නෝ සත්තා ආහාරේය යාපේතායස්මා චන්නෝ. දැන් මේ කතාව කියනකොට මේ චන්නහාමුදුරුවෝ කියනවා අනේ ආයුෂ්මතුනි මට යැපෙන්න අමාරුයි යාපෙන්තං මයා ආයස්මන්තං චන්න ඉච්ඡාම. මේ චන්නහාමුදුරන්ට සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා ඉවසන්න. එතකොට උන්වහන්සේ කියනවා මට ඉවසන්න බෑ. මේ වෙලාවේ උන්වහන්සේ මතක් කරනවා සත්තාහුසෝ සාරිපුත්ත ආහාරිස්සාමි නවක්කාමී ජීවිතන්ති. මට හිතෙනවා. දැන් මේ කවුද කියන්නේ? චන්නහාමුදුරුවෝ කියනවා මට හිතෙනවා මගේ ජීවිතය ආයුධයක් අරගෙන මගේ ගෙල සිඳගෙන මගේ බෙල්ල කපාගෙන ජීවිතේ නැති කරගන්න කියලා මට හිතෙනවා. දැන් බලන්න මේ හාමුදුරුවෝ කියන කතාව. මට ඉවසන්න අමාරුයි, යැපෙන්න අමාරුයි, දුක් වේදනා වැඩි වෙනවා, අඩු වෙන පාටක් පේන්නේ මේ වැඩි වෙන වේදනාවත් එක මට හිතෙනවා මගේ ජීවිතේ නැති කරගන්න කියලා ආයුධයක් අරගෙන. එතකොට සාරිපුත්තයන් වහන්සේ මතක් කරනවා ආයස්මා චන්නෝ සත්තාහාරේසි චන්නයන් වහන්සේ කල ඉවසන්න කියනවා. අපි ඔබ වහන්සේට ආහාර සපයන්නම් කියනවා. ඔබ වහන්සේ වෙනුවෙන් මම පිණ්ඩපාත යන්නම් කියනවා. බලන්න පළවෙනි ශ්‍රාවකයන් වහන්සේ කියන කතාව. ඔබ වහන්සේ වෙනුවෙන් මම සත්කාර කරන්නම් කියනවා අපි එකතු වෙලා. ඔබ වහන්සේට අවශ්‍ය දේවල් ටික අපි බෙහෙත්තේත් සපයලා දෙන්නම් කියනවා. ඔබ වහන්සේට අවශ්‍ය පහසුකම් අපි සපයලා දෙන්නම්. ඔබ වහන්සේ ඉවසන්න කියනවා. එතකොට දැන් බලන්න චන්නහාමුදුරුවෝ කියන කතාව උන්වහන්සේ කියනවා නෑ ඇවත් සාරිපුත්තයන් වහන්සේ මට එහෙම ප්‍රශ්නයක් නෑ. මට දානමාන නොලැබෙනවා නෙමෙයි. මට ඒව නොලැබෙන කමට මම බෙල්ල කපා ගන්න හදනවා නෙමෙයි. මම ජීවිතේ නැති කරගන්න හදන්නේ අදහසින් නෙමෙයි. මම ජීවිතේ නැති කරගන්න හදන්නේ මට බෙහෙත්තේ දෙන්න කෙනෙක් නැතිකමට නෙමෙයි. මට ඒව ගැන විශේෂ අදහසක් නෑ. ඒ අදහසින් මම ජීවිතේ නැති කරගන්න හදනවා නෙමෙයි කියනවා. එතකොට මේ ආයස්මා චන්නෝ සත්තා ආහාරේසි ඔබ වහන්සේ ආයුධයක් අරගෙන මේ විදියට සිය දිවි නසා ගන්නට එපා. ආයුෂ්මත් චන්න යැපෙන්න අමාරු නම් ඔබ වහන්සේ යැපීම අපේක්ෂා කරන මම ප්‍රතිපහසුකම් ලබා දෙන්නම්. එතකොට මේ විදියට මේ කතාව ඇති වෙනකොට මේ සාරිපුත්තයන් වහන්සේ ඔන්න දැන් අවශ්‍ය තැනට ආවා එකපාරම. අවශ්‍ය දැන් උන්වහන්සේ හොඳටම ජීවිතය සන්ධ්‍යාව ගත කරන්න කියලා දන්නවා. ඒ වෙලාවේ චන්නහාමුදුරුවන්ගෙන් සාරිපුත්තයන් වහන්සේ විමසනවා
හැබැයි මේ කතාව පස්සේ චන්නහාමුදුරුවෝ කියනවා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මම නැවත නොපැමිණෙන පරිදි තමයි දිවි තොර කරගන්නේ. මම ජීවිතය තොර කරගන්නවා නම් නැවත මේ සම්පූර්ණයෙන්ම නැවත ප්‍රතිසන්දියක් ලැබෙන විදිහට මං ජීවිතේ නැති කරගන්නේ නැහැ. මම නැති කරගන්නවා නම් නැති කරන්නේ නැවත උපතක් කරා නොයන විදියටයි. එහෙම මතක් කරනකොට අර සාරිපුත්තයන් වහන්සේ විමසනවා මම චන්නයන් වහන්සේ මම ඔබ වහන්සේකින් ප්‍රශ්නයක් අහන්නම්. ඔබ වහන්සේ කැමති නම් උත්තර දෙන්න. අකමැති නම් ඔබ වහන්සේ උත්තර දෙන්න එපා. එතකොට චන්නහාමුදුරුවෝ කියනවා නෑ ඔබ වහන්සේට ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න මං උත්තර දෙන්නම් කියනවා. මේ තරම් වේදනාවක් දරාගෙන කියනවා මගෙන් අහන්න මං උත්තර දෙන්නම් කියලා. අද නම් කියයි මේ ඔබ වහන්සේගේ වැඩක් බලා ගන්න මම මේ අමාරුවෙන් ඉන්නේ. මගේ මේ බඩේ රුදාව ඔළුවේ අමාරුව මට මේ ඉන්න බැරුව ඉන්නවා. ඔබ වහන්සේ මේ විකාර වැඩ කතා කරනවා. මට මගේ පාඩුවේ ඉන්න දීලා ඔබ වහන්සේ යන්න කියලා කියන්නේ නැද්ද? කියනවා. අද නම් කියනවා. ගිහියෙක්කෝ පැවිද්දෙක්කෝ වේවා අද නම් ඔය වගේ කතාවක් කියනවා. ඒ කතාව ඇස්සේ තියෙන්නේ වැඩිච්ච ධර්මයක අඩුපහඩු තියනවා කියන එකයි. දැන් බලන්න චන්නහාමුදුරුවෝ මේසා වේදනාවක් ඉවසද්දී අර සාරිපුත්තානෝ කියන ඔබ වහන්සේගේ මම ප්‍රශ්නයක් අහනවා ඔබ වහන්සේ කැමති නම් උත්තර දෙන්න කියද්දී උන්වහන්සේ කියනවා ඔව් අහන්න මම උත්තර දෙන්නම් කියලා. ඒ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ විමසනවා ඔබ වහන්සේට ඔබ වහන්සේට ඇස සම්බන්ධව චක්කුං ආවුසෝ චන්න චක්කු විඤ්ඤාණං චක්කු විඤ්ඤාණ විඤ්ඤාතබ්බේ ධම්මේ ඒතං මම ඒසෝ හමස්මින් ඒසෝ මේ අත්තාති සමනුපස්සති. අන්න බලන්න කෙනෙක්ගේ අවබෝධය හොයාගන්න හොඳම පොයින්ට් එක තමයි මේ ආයතනවල ක්‍රියාකාරීත්වය ගැන අදහස තුලින් Tamanගේ අවබෝධය මතු කරගන්න එක. එකකින් හොයන්න පුළුවන් එයාගේ අවබෝධය කොච්චර තීව්‍ර වෙලාද කියලා. ඇයි මෙතනයි නිවෙන්න තියෙන්නේ. බලන්න දැන් උන්වහන්සේ අර ලෙඩ ඇඳේ ඉන්න චන්නහාමුදුරුවන්ගෙන් අහන කතාව චක්කුං ආවුසෝ චන්න චක්කු විඤ්ඤාණං චක්කු විඤ්ඤාණ විඤ්ඤාතබ්බේ ධම්මේ ඒතං මම ඒසෝ හමස්මින් ඒසෝ මේ අත්තාති සමනුපස්සති. ආයුෂ්මත් චන්න ඇස රූපය ඇසේ විඤ්ඤාණය ඇසේ විඤ්ඤාණයෙන් දත යුතු දේ ඇසේ විඤ්ඤාණයෙන් දැනගන්න දේ මම වශයෙන් මගේ වශයෙන් ඒතං මම ඒසෝ හමස්මින් ඒසෝ මේ අත්තාති මම වශයෙන් මගේ වශයෙන් මගේ ආත්මී කියලා ඔබ වහන්සේ දකින්නවද කියලා ඇහුවා. මම වශයෙන් මගේ වශයෙන් මගේ ආත්මීය වශයෙන් ඇසේ විඤ්ඤාණයෙන් දත යුතු දේ ඔබ වහන්සේ දකින්නවද කියලා ඇහුවා. එතකොට සාරිපුත්තයන් වහන්සේට චන්නහාමුදුරුවෝ ලෙඩ ඇඳේ ඉඳගෙන කියනවා චක්කුං ආවුසෝ සාරිපුත්ත චක්කු විඤ්ඤාණං චක්කු විඤ්ඤාණේ විඤ්ඤාතබ්බේ ධම්මේ නේතං මම නේසෝ හමස්මින් නමේසෝ අත්තාති සමනුපස්සති. නෑ කියනවා මම ඇස සම්බන්ධවත් රූපේ සම්බන්ධවත් ඇස සම්බන්ධවත් ඇසේ විඤ්ඤාණය සම්බන්ධවත් ඇසේ විඤ්ඤාණයෙන් දත යුතු දේ. අතන මෙතන රූපය ගැන නෑ. ඇස සම්බන්ධවත් ඇසේ විඤ්ඤාණයෙන් දත යුතු දේ. ඒ කියන්නේ ස්පර්ශ වෙලා ඇසේ විඤ්ඤාණයෙන් දැනගන්නේ මොකද්ද? රූපය. ඒතර දැන් මේ අහන්නේ රූපේ සම්බන්ධ මම හෝ මගේ ආත්මය කියලා ඔබ වහන්සේට යාන්තම හැඟීමක් තියනවද? ඔබ වහන්සේට එහෙම හැඟීමක් තියනවද? චක්කුං ආවුසෝ සාරිපුත්ත චක්කු විඤ්ඤාණං චක්කු විඤ්ඤාණ විඤ්ඤාතබ්බේ ධම්මේ නේතං මම නේසෝ හමස්මින් නමේසෝ අත්තාති. කියනවා මට ඇසින් දැනගත යුතු දේ සම්බන්ධව මගේ යයි මම යයි මගේ ආත්මය යයි මට එහෙම හැඟීමක් නැහැ කියනවා. මට ඒ බඳු හැඟීමක් නැහැ කියනවා. එතකොට මෙහිම කියද්දී සාරිපුත්තයන් වහන්සේ ආයෙත් විමසනවා. ඒක තහවුරු කරගන්න විමසනවා. චක්කුස්මින් ආවුසෝ චන්න හොඳයි චන්න චක්කු විඤ්ඤාණේ චක්කු විඤ්ඤාණ විඤ්ඤාතබ්බේසු ධම්මේසු කිං දිස්වා කිං අභිඤ්ඤාය චක්කු විඤ්ඤාණං චන්න
ඇස සම්බන්ධවත් ඇසේ විඥාණයෙන් දැනගන්න ඕන දේ සම්බන්ධවත් කවර දෙයක් දැකලාද ඔබ වහන්සේ ওই විදිහට ඉන්නේ? මම මගේ ආත්මය කියලා මම දකින්නේ නැහැ කිව්වහම සාරිපුත්තහරු එක පහින් ඒ කතාවට සම්පූර්ණයෙන් පිළිවදන් දීලා පැත්තකට වෙන්නේ නැහැ. උන්වහන්සේ විමසන එක තහවුරු කරගන්න. හොඳයි චන්නයන් වහන්සේ ඇස සම්බන්ධවත් ඇසේ විඥානයේ තුලින් දැනගන්න ඕන දේවල් සම්බන්ධවත් චක්කු විඥාන විඤ්ඤාතබ්බේසු ඇසෙන් දැනගන්න ඕන දේ සම්බන්ධවත් කවර දෙයක් දැකලාද විශේෂ නුවණකින් කුමක් අවබෝධ කරගෙනද ඔබ වහන්සේ ওই විදියට මගේ ආත්මී නොවේ කියලා ඔබ වහන්සේ කල්පනා කරන්නේ? කවර දෙයක් සම්බන්ධවද? නිකම්ම මගේ ආත්මය නෙමෙයි කියලා නිකමට කතාවටත් කියන්න පුළුවන් කෙනෙකුට. නමුත් උන්වහන්සේ මේ කියන්නේ ඒ පිළිබඳ ගැඹුරු අවබෝධයක් තියනවාද කියලා පරීක්ෂා කරගන්න. එතකොට අර චන්නහාමුදුර දැන් අද පින්වත්නි ජීවිතේ මරණාසන්න වෙච්ච මිනිහෙක් අද කොහොම හැසිරෙයිද? වෙන එකක් එපා, මේ ධර්මීයම පුහුණු කරනවා කිය ඉන්න මිනිහෙක් පවා හඬාගෙන වැළපීගෙන කෑ ගහගෙන සමහරලාවට දරු මුණුබුරු දිහා බලා කඳුළු සලසලා සමහරට කතා කරගන්නත් බෑ යාට. ඒකට දරුවෝ දිහා බලලා හඬා ඇස් වලින් කඳුළු දහරා ගලා බසමින් ඇස් දෙක පියාගන්නේ. සමහරලාවට මේ ගොඩාක් බනහන අය පවා. එතකොට මේ බනවල අවුලක් නෙමෙයි තියෙන්නේ. මේ ධර්මයේ Tamanගේ ජීවිතයට ගලපාගෙන නෑ මේ මිනිස්සයා. ඒකයි පින්වත්නි මෙතන තියෙන අවුල. වෙන අර්බුදයක් නෙමෙයි තියෙන්නේ. මේ ධර්මීය ගලපගෙන නෑ අහලා හොඳට. ඒ නිසා මේ අහන ධර්මී ජීවිතේ පුහුණු කරන අයගේ අඩුවක් දැන් විශාල වශයෙන් තියෙන නිසා දැන් මේ පමණ දේශනා අපි පැහැදිලි කරලා තියෙන නිසා මේ ධර්මයේ Tamanගේ ජීවිතය තුළ අත්දකින්නයි තියෙන්නේ. එතකොට උන්වහන්සේ මතක් කරනවා දැන් අර චන්නහාමුදුරුව මතක් කරනවා චක්කු විඥානේ චක්කු විඥාන විඤ්ඤාතබ්බේසු ධම්මේසු නිරෝධං දිස්වා නිරෝධං අභිඤ්ඤාය චක්කු විඥානං චක්කු විඥාන විඤ්ඤාතබ්බේසු ධම්මේ නේතං මම නේසෝ හමස්මින්න මේසෝ අත්තාති. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මම ඇස සම්බන්ධවත් ඇසේ විඥාණයෙන් දත යුතු දේ සම්බන්ධවත් චක්කු විඥාන විඤ්ඤාතබ්බේසු ධම්මේසු නිරෝධං දිස්වා නිරෝධය දැකලා වැදගත්ම කාරණේ නිරෝධය දැකලා නිවි යන විදිය දැකලා. දැන් මේ ඇස ගැන විතරක් නෙමෙයි සාරිපුත්තහරු අහන්නේ. ඇත්තට මම මේ ඇස ගැන විතරක් කියන්නේ මේක දේශනාවට අපිට කරන්න කාලයක් නැති නිසා. ඒතකොට ඇස සම්බන්ධව ඇස කන නාසය දිවකය මනස කියන සලායතනවලම මම නිරෝධය දැකලා තමයි මගේ ආත්මය කියලා මම ග්‍රහණය කරගන්න නැතුව ඉන්නේ. එතකොට මේ කාරණේ මතක් කරලා මගේ ආත්මයයි ඇසුරු කිරීමක් නැතුව මම වාසය කරන්න කියලා බදාලාට පස්සේ හොඳයි එහෙනම් ඔබ වහන්සේ ඉක්මනට සුවපත් වෙයි කියලා සාරිපුත්ත හාමුදුරුවොත් චුන්ද හාමුදුරුවොත් පිටත් වෙලා ගියා. දැන් එතකොට ටික වේලාවකින් මේ චන්න හාමුදුරුවෝ Tamanගේ සියදිවි නසාගත්ත ආයුධයකින්. ඒතර චන්න හාමුදුරුවෝ මිය ගිහින් තියෙන සියදිවි නසාගෙන. වක්කලි හාමුදුරුවෝ මිය යන්නේ සියදිවි නසාගෙන පින්වත්නි. වක්කලි හාමුදුරුවෝ බෙල්ල කපා ගන්නවා. Tamanගේ කොට්ටයට තිබුණු දැලිපී අරගෙන වක්කලි හාමුදුරුවෝ බෙල්ල කපාගෙන තියෙනවා. ඒතර වක්කලි හාමුදුරුවෝ බෙල්ල කපා ගත්තාම ඒක සාමාන්‍ය කෙනෙක් නම් මැරෙනකොට දැන් සියදිවි නසා ගන්නවා කියනකොට සාමාන්‍ය කෙනෙක් සියදිවි නසා ගැනීම තුල ද්වේෂයෙන් රාගයෙන් මෝහයෙන් එක කරගන්නේ. ඔබ දැකලා ඇතිනේ ඔය සියදිවි නසා ගන්න අය සමහරවිට යාළගේ හිතේ තියෙන මහා වෛරයක්, ද්වේෂයක්, පටිගයක් සහිතව උපනුපන් ආත්මවල පලි ගන්නවා වගේ අදහසක් එක්ක මෝහය තියෙනවා. ඉතින් මේ විදිහට රාගය, ද්වේෂය, මෝහය කියන අකුසල් මූල බලවත් කර සාමාන්‍ය කෙනෙක් සියදිවි නසා ගන්න. නමුත් දැන් උන්වහන්සේ අර වේදනාව ඉවසගෙන බැරිම තැන දැන් අද නම් වේදනානාශක එහෙම කොච්චර තියෙනවද වේදනාවක් ඇති වෙනකොට නේද? නමුත් බුද්ධ කාලේ එහෙම ඒවා තිබ්බේ නැහැ. බුද්ධ කාලේ අධික වේදනාවක් ක්ෂණිකව දරාගෙන ඒක දරා ගන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. එතකොට ඒක දරාගෙන උන්වහන්සේ අන්තිමටම ජීවිතේ නැති කරගන්න තීරණය කළා. හැබැයි උන්වහන්සේ මතක් කරනවා ඇස සම්බන්ධවත් ඇසින් දැනගත යුතු දේ සම්බන්ධවත්
මම නිරෝධය දකිමින් තමයි මම මගේ ආත්මය කියලා මම ග්‍රහණය කරගන්න නැතුව වාසය කරන්නේ. පින්වත්නි, මේ නිරෝධය දැන් සම්පූර්ණයෙන්ම මේ ආයතනවල නිරෝධය දකින ශ්‍රාවකයා තුල නිවිනිවි යන ආකාරය, ඇසෙන් ඇතිවෙන සම්පූර්ණ ක්‍රියාවලිය හටගෙන නිරුද්ධ වී යන විදිය, කනින් ඇතිවෙන සම්පූර්ණ ක්‍රියාවලිය හටගෙන නිරුද්ධ වී යන විදිය, නාසය දිවකය මනස කියන ආයතන හයෙන්ම ඇතිවෙන ක්‍රියාවලිය නිරුද්ධ වී යන විදිය දකිමින් තමයි සම්පූර්ණයෙන්ම දුක ඉවර කරගන්න තියෙන්නේ. කියන්නේ මේ නිරෝධය පිණිස තමයි, නිරෝධය සාක්ෂාත් කරන්න තමයි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳවම පණිවිඩය මතුවෙන්නේ. ඒ සලායතන කියලා කියන්නේ දුක්ඛ සත්‍යයට පින්වත්නි ඇත්තටම. දැන් මේ සලායතන කියලා කියන්නේ දුක්ඛ සත්‍යයට කියන අතිරේක අවශේෂ වචනයක්. එතකොට දුකේ හට ගැනීම, දුක්ඛ සමුදය කියලා කියන්නේ සලායතන වල සමුදය. ආයතන 6 පහළ වෙනවා කියලා කියන්නේ දුකේ පහළ වීම. මොකද ආයතන 6ේනේ තණ්හාව හැදෙන්නේ. ඒතර ආයතන 6ේ තණ්හාව හැදෙනවා නම් දුකේ පහළ වීම තමයි ආයතන 6ේ පහළ වීම කියලා කියන්නේ. එතකොට දුක්ඛ සමුදය විදියට සලායතන සමුදය දකින්න අපිට පුළුවන් වෙන්න ඕනේ. මේකම චතුරාර්ය සත්‍යයට ගලප ගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. එතකොට දුකේ නිරෝධය පිණිස තමයි දුක්ඛ සත්‍යයත්, සමුදය සත්‍යයත්, මාර්ග සත්‍යයත් තුනම අපි පුහුණු කරන්නේ, අවබෝධය කරා පැමිණෙන්නේ. දුක දැනගෙන, සමුදය දැනගෙන ප්‍රතිපදාවක් විදියට මාර්ග සත්‍ය පුහුණු කරන්නේ නිරෝධය සාක්ෂාත් කරන්නයි. සියල්ල තුල යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං, සියල්ල තුලම නිරුද්ධ වී යන ස්වභාවයක් තියෙන බව දැනගන්න තමයි පින්වත්නි අපි මාර්ග සත්‍ය පුහුණු කරන්නේ. ඒක සම්මා දිට්ඨියට ඇවිල්ලා ඒ සම්මා දිට්ඨිය පහළ වීමත් එක්කම සියල්ල තුලම නිවිනිවි යන විදිය નિરાයාසයෙන් අත්දකින්න දිනයක් එනවා. අන්නේ ඒ දිනය කෙරෙහි හීනමවමින්, දිනේ කෙරෙහි මඟ බලමින් තමයි ශ්‍රාමාන්‍ය ශ්‍රාවකෙක් මේ චතුරාර්ය සත්‍යයෙන් දුක්ඛ සත්‍යයත්, සමුදය සත්‍යයත්, මාර්ග සත්‍යයත් කියන සත්‍ය තුන පිළිබඳ අවබෝධය හදාගෙන මාර්ග සත්‍ය පුහුණු කරන්නේ, නිරෝධය සාක්ෂාත් කරගන්න. එතකොට නිරෝධය සාක්ෂාත් කර ගැනීම එක්තරා පරයායක් තමයි මේ සලායතන නිරෝධය කියලා කියන්නේ. ආයතන 6 නිරුද්ධ වීම සාක්ෂාත් කරනවා. ආයතන 6 නිරුද්ධ වීම සාක්ෂාත් කරනවා නම් නිවිනිවි යන ආකාරය සාක්ෂාත් කරන ශ්‍රාවකයා තුළ ආයතන 6 සමුදය පිළිබඳව නුවණක් පහළ කරගන්න ඕන. ආයතන 6 කියන්නේ දුකමයි. ඇස කියන්නේ දුකට කියන පරයාය වචනයක්මයි කියලා දැනගන්න ඕන. එතකොට මේ ඇස මුල් කරගෙන ආයතන ස්වභාවයෙන් ක්‍රියාත්මක වීම කියන්නේ ස්පර්ශ වීමයි කියන එක දකින්න ඕන. ආයතන කියන්නේ නාම රූප කියන කාරණා දෙක සංයෝග වීම නිසා අත්දකින්න ස්වභාවයක්, එහි ඵලයක් විදියට දකින්න ඕන. නාම රූප පච්චය සලායතනං කියලානේ කියන්නේ. එතකොට ආයතන 6 යම් තැනක ඇති වුණොත් ඒ ආයතන 6 ඇති වෙච්ච තැනක ඒ ස්පර්ශය කියන ස්වභාවය ඇති වෙනවා කියලා දකින්න ඕන. එතකොට ස්පර්ශය කියන්නේ තනිකරම මේ ස්පර්ශය කියන්නේ අපි අත්දකින්න ලෝකේ යථාර්ථය නෙමෙයි. ස්පර්ශය කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇතිවෙච්ච අත්දැකීමක්. ඒ නිසා ස්පර්ශය කියන එකත් ලෝකේ යථාර්ථයේ නොවන බව තේරුම් ගන්න ඕන. ආයතන 6 මුල් කරගෙන ආයතන 6 යථාර්ථයේ දකින්නකොට පින්වත්නි, ආයතන 6 යථාර්ථයේ යම් ශ්‍රාවකයෙක් දකින්නකොට ඒ දැක්ම තුල එයා ආයතන 6 ක්‍රියාවලිය තුල සිද්ධ වෙන ස්පර්ශයත් එයා අවබෝධ කරනවා. ඒ කියන්නේ මේ ආයතන 6 අවබෝධ කළොත් එයා ස්පර්ශයත් අවබෝධ කරනවා. ස්පර්ශය නිසා ඇතිවෙන විඳීමත් අවබෝධ කරනවා. විඳීම නිසා ඇතිවෙන තණ්හාවත් අවබෝධ කරනවා. තණ්හාව නිසා ඇතිවෙන උපාදානයත් අවබෝධ කරනවා. එතකොට මේ සලායතනවල උදේවැය හටගෙන නිරුද්ධ වෙන ක්‍රියාවලිය දැක්කොත්, ආයතන 6 මුල් කරගෙන පංචස්කන්ධ ධර්මයන්ගේ හටගෙන නිරුද්ධ වීම යම් ශ්‍රාවකෙක් දැක්කොත් පින්වත්නි, සියල්ලම අවබෝධ කළා වෙනවා. සියල්ලම අවබෝධ කරා වෙනවා. එතකොට දැන් මේක ඇත්තටම මේක අවබෝධ කරගන්න කෙනෙක් මේ ආයතනයන්ගේ යථා ස්වභාවය දැනගෙන ඉන්නවා අත්දකින්න ලෝකයේ තුල. එතකොට ඇහෙන් දකින්න, ඇහැ මුල් කරගෙන
චක්කායතනේ මුල් කරගෙන අත්දකින ලෝකේ යථාර්ථය තේරුම් ගන්නවා. එතකොටයි නිවිනිවි යන ආකාරය මේක ස්ථීරව සදාකාලිකවම එක දිගට පවතින ධර්මයක් නෙමෙයි නිරුද්ධ වී යන ස්වභාවයට අයිති දෙයක් කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට හිතන්න ලස්සන තරුණියක් ඉන්නවා කියලා හිතන්න. එතකොට ලස්සන තරුණියක් ඉන්නවා. එතන තවත් ගැහණු කෙනෙක් ඉන්නවා. එතකොට දෙන්නයි. ඔතනම ඉන්නවා තරුණියෙකුත් කියලා හිතන්න 3 දෙනයි. ඔතනම ඉන්නවා මානසික රෝගියෙකුත් කියලා හිතන්න 4 දෙනයි. ඔතනම ඉන්නවා හොඳට භාවනා කරපු හාමුදුරුව කෙනෙක් කියලා හිතන්න 5 දෙනයි. ඔතනම ඉන්නවා ප්‍රඥාවන්තයෙක් කියලා හිතන්න 6 දෙනයි. ඔතනම ඉන්නවා රහතන් වහන්සේ නමක් කියලා හිතන්න. දැන් කීප දෙනෙක් ඉන්නවා ලස්සන කාන්තාවකුත් ඉන්නවා. දැන් ඇහැ ඉදිරියට එන්නේ රූපයක්. ඇත්තටම ඇහැ ඉදිරියට එන්නේ වර්ණ සටහනක් රූපයකුත් නෙමෙයි. ඒතකොට ලස්සන තරුණියක් දැක්කහම රාගික පුද්ගලයෙකුට එතන ඉන්න තරුණියෙකුට යම්කිසි සොම්නසක් ඇති වෙන්න පුළුවන්. එතකොට දැන් සාමාන්‍යයෙන් මේ චක්කායතන ආයතන හයේ කතාව දන්නේ නැති කෙනාට හිතෙන්නේ මේ කාන්තාවගෙමයි ලස්සන තියෙන්නේ. එහෙමමයි හිතෙන්නේ. ඇත්තටම අපි මේවා ගැන පැහැදිලි කරලා තිනවා. දැන් මේ අද මාතෘකාවේ ඒ අය අපිට මේ කාරණේ ගැන අවධාරණය කරන්න කියලා මතක් කරලා තියෙන නිසා අපි කතා කරන්නේ. ඒතර රාගයට බර පුද්ගලයෙකුට එයාට හිතෙන්නේ මේ කාන්තාව නිසා එයාගේ හිතේ ජනිත වෙන්නේ සොම්නසක්. රාගයට බර සොම්නසක් සුඛ ආස්වාදයක් හිතේ ජනිත වෙන්න පුළුවන්. ඒ වගේම ඔතන ඉන්නවා තවත් කාන්තාවක් ඉන්නවා කියවනේ මම. ඒ කාන්තාවට අර කාන්තාව දකිද්දී ඇති වෙන්න පුළුවන් දොම්නසකුත්. එකම කාන්තාව දකින්නකොට දෙන්නෙකුට පේන විදිය බලන්නේ. දොම්නසක් ඇති වෙන්න පුළුවන්. දැන් මෙයා ලස්සනයි. මට මේ වගේ ලස්සන හමක් නැහැ. මට මේ වගේ ලස්සන කොණ්ඩයක් නැහැ. මට මේ වගේ ශරීරයක් නැහැ. මට මේ වගේ හැඩැති ශරීරයක් නැහැ. මේ වගේ රත්තරන් බඩු නැහැ. මේ වගේ ඇඳුම් නැහැ. ඒතකොට මෙයාට තියෙනවා මට නැහැ වගේ එකක් නිසා එයාට ඒකාන්තාව දකින්නකොට දොම්නසක් ඇති වෙන්නත් පුළුවන්. දැන් බලන්න එක්කෙනෙකුට සොම්නසකුත් එක්කෙනෙකුට දොම්නසකුත් ඇති වෙනවා. ඒ දොම්නස හෝ සොම්නස අර පාරේ ඉන්න කාන්තාවට අයිති දෙයක්ද? එයාට අයිති දෙයක් නෙමෙයි. එයාට අයිති දෙයක් නම් හැමෝටම එකම විදියටයි දැනෙන්න ඕන. ඒ වගේම දැන් අර අපි කියවනේ ටිකක් මෝඩ මිනිස්සෙකුත් පාරේ හිටියා කියලා. එයාට සමහරට මෙයා දකින්නේ මොකක්වත් අදහසක් නැහැ. නිකන් උපේක්ෂාවක් වගේ එකක් ඇති වෙනවා. හැබැයි ඒ උපේක්ෂාව පින්වත්නි සම්පූර්ණයෙන්ම අඥාන උපේක්ෂාවක්. ඒතර අඥාන උපේක්ෂාවක් කියලා කියන්නේ රූපයේ තුල දැන් උපේක්ෂාව සම්බන්ධ සියල්ල පිළිබඳ මදහත් වීම ගැන හිම අපි කතා කරන වෙලාවට උපේක්ෂාව අපි උපේක්ඛා බොජ්ජංගයක් විදිහට එහෙම කතා කරන තැන්වලදී කතා කරපු විදිහට හිතෙන්නත් පුළුවන් නේ. ඒක මොන උපේක්ෂාවක්ද කියලා. හැබැයි එතනත් උපේක්ෂාවක් තමයි. හැබැයි ඒක අඥාන උපේක්ෂාවක්. දකින්න රූපේ යථාර්ථය දකින්න බෑ ඒ උපේක්ෂාවට. ඒක අඥානයි. ඥානවන්තයෙක්ගේ උපේක්ෂාවක් නෙමෙයි. ඒතකොට එයා දැක්කේ තවත් විදියකින්. ඒතකොට භාවනා කරපු කෙනෙකුට මේ භාවනා කරන කෙනාට සමහරට මේ කාන්තාවම දකින්නකොට නිකන් දෙතිස් කුණුප කොටසක් විදියට ආයතන භාවනාව කරන කෙනෙකුට පුළුවන් මේක ආයතන විදියට මේ ධාතු මනසිකාරයක් කරන කෙනෙකුට පුළුවන් මෙතන ධාතු කොටස් ටිකක් තියෙන්නේ මෙතන ස්ත්‍රියක් විදියට ග්‍රහණය කරගන්න දෙයක් නැහැ කියලා යාට දකින්නත් පුළුවන්. විදර්ශනා කරමු අපි හිතමුකෝ විදර්ශනා කරනම කෙනෙක් හිටියා කියලා උතන. එයාට පුළුවන් මේක අනුපස්සනා කරන්න. එයාට පුළුවන් මේක අනිත්‍ය වශයෙන්, දුකක් වශයෙන්, අනාත්ම වශයෙන්, ශූන්‍ය වශයෙන්, අසුභයක් වශයෙන් ඉතින් මේ විදියට එයාට පුළුවන් සමහර විට ඊට වඩා එහාට ගිහින් විදර්ශනා කරන්න පුළුවන්. දැන් භාවනා කරන යෝගාවචරයට ඒක ඒකාන්තාවම දකිද්දී එයාට හිතෙන්නේ මේ කාන්තාව දකිද්දී එයාගේ හිතේ සමහරලාවට ඒ භාවනා කරන කෙනාට තේරෙන්නේ මේක දෙතිස් කුණප කොටස් ටිකක් මෙතන තියෙන්නේ ධාතු කොටස් ටිකක් කියලා එයාට හිතෙන්නේ. නමුත් ඒක විදර්ශනා කරපු කෙනෙක් එතන හිටියොත් ඒ ලස්සන හමක් තියෙන ලස්සනට ඇඳගෙන ඉන්න ලස්සන කොණ්ඩයක් තියෙන ලස්සනට මූණ කට පීරලා තියෙන එහෙම කෙනෙක් දකින්නකොට එයාට හිතෙන්න පුළුවන් මේ තුලත්
ඇති වෙන හැඟීම් ටික පවා ඇති වෙලා නැති වෙලා යන එකක්, අනිත්‍ය වෙලා යන එකක්, දුක්ඛ ස්වභාවයක් මේ තුල තියෙන්නේ, අනාත්ම ස්වභාව, වසඟේ පවත්වන්න බැරි ස්වභාවයක් තියෙන්නේ. ඉතින් මේ විදිහට අර අනුපස්සනා වශයෙන් අපි ඔය මීට කලින් සප්ත අනුපස්සනා ගැන තියෙන අන්න ඒ මට්ටමින් බලන්න පුළුවන්. සප්ත අනුපස්සනා මට්ටමින් බලන්න පුළුවන් විදර්ශනා ඥානයක් තියෙන කෙනෙකුටයි. රහතන් වහන්සේ නමක් ඕක දැක්කොත් ඒ කාන්තාවම රහතන් වහන්සේ නමක් දකිනවා. රහතන් වහන්සේ දැක්කොත් දැකීම් මාත්‍රයක් විතරයි පින්වත්නි. ගැහැණුත් නෙමෙයි, පිරිමිත් නෙමෙයි, මොකක්වත් නෙමෙයි, දැකීම් මාත්‍රයක් විතරයි. ඒක નિરાයාසයෙන් උද්ගත වෙන තත්වයක්. දැකීම් මාත්‍රයක් විතරයි. ඒතර මෙන්න මේ සියල්ල තුල නිවි යන ස්වභාවය ස්ථාවර වුණාට පස්සේ සියල්ලම තුල යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං, සියල්ල තුලම නිරෝධේ සාක්ෂාත් කරපු කෙනෙක්ගේ අත්දකින්න ඇස මුල් කරගෙන අත්දකින්න ලෝකයේ කෙබඳු එකක්ද? ඇස මුල් කරගෙන අත්දකින්න ස්වභාවය තමයි දැකීම් මාත්‍රයක් විතරයි. දැකීම් මාත්‍රයක් විතරයි. දිත්තේ දිත්ත මත්තම් භවිෂ්‍යති කියලා ওই ධර්මයේ කතා කරන්නේ. දැක්කා විතරයි. ගෑනුත් නැහැ, පිරිමිත් නැහැ, මොකක්වත් නැහැ. දැකීම් මාත්‍රය තුලම එතනම නිරුද්ධයි. එතනම නිරුද්ධයි, එපමණයි. ඒතර දැන් බලන්න එකම රූපයක් දිහා දැන් මේ 5-6 දෙනෙක් 6-7 දෙනෙක් බලනකොට ඒ බලන විදිහ අනුව තමයි එයාගේ හිතේ විවිධ හැඟීම් ජනිත වෙන්නේ. ඒකට මේ නිරුද්ධ වෙලා යන ස්වභාවය යම් කෙනෙකුට දකින්න පුළුවන් නම් හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් තියෙන්නේ කියලා මේ ස්කන්ධයන්ගේ දැන් ඇත්තටම ආයතනය තුලින් අත්දකින්න ක්‍රියාවලිය තුල Tamanගේ පංචස්කන්ධ ධර්මයක් හටගෙන නිරුද්ධ වෙනවා කියලා අපි ඕනතරම් බණවලදී කියලා තියෙනවනේ. ඒතර මේක අත්දැක්කට පස්සේ යාට සියල්ල තුලම නිවි යන ආකාරයේ දකින්න පුළුවන් පින්වත්. මේක මේ ඇසිනුත් එහෙමයි, කනිනුත් එහෙමයි. දැන් කනින් සමහර ලාවට කනින් අත්දකින්න දේවල් 5-6 දෙනෙක් අත්දකින්න විදිය වෙනස් වෙන්න පුළුවන්. අපි දැන් කෙනෙකුට සින්දුවක් අහනකොට බොහොම සුඛ ආස්වාදයක් ජනිත වෙන්න පුළුවන්. ඒ ගායකයාට කැමති නැති කෙනෙකුට සමහර වෙලාවට දුම්නසක් ජනිත වෙන්න පුළුවන්. එයාට සොම්නසක් ජනිත වෙන්නේ නැහැ. ඒ වගේම මොකක්වත් තේරෙන්නේ නැති ටිකක් හැඟීම් දැනීම් හරියට නැති ටිකක් පොඩ්ඩක් මනස අවුල් වෙච්ච මිනිස්සුන්ට කිසිම දෙයක් නැති වෙන්න පුළුවන්. ඒතර ඒ උපේක්ෂාවත් අඥාන උපේක්ෂාවක්. ඒක සම්පූර්ණයෙන්ම අහන ශබ්දේ යථාර්ථය දැක ගන්න බැරි එකක්. ඉතින් ඒකම සමහරවිට රහතන් වහන්සේ නමක් ඇහුනොත් ඒ රහතන් වහන්සේට මේ නිකම්ම ශබ්ද මාත්‍රයක් විතරයි, සම්පූර්ණයෙන්ම ඇහුවා විතරයි, ඇහිච්ච තැනම හටගෙන නිරුද්ධ වෙන විදිය දකින්න පුළුවන්. විදර්ශනා කරන කෙනෙකුට ශබ්දයේ තුල අනිත්‍ය භාවය, වෙනස් වෙන ස්වභාවය දකින්න පුළුවන්. මේ විදිහට එකම ශබ්දයක් නානාවිධ ආකාරයෙන් දකින්න පුළුවන්. එහෙමනම් අපිට තියෙන්නේ අපි දකින පටිපාටිය වෙනස් කරගන්නයි. දැන් මේ ධර්මයේ වුණත් එහෙමනේ. ඥානවන්ත කෙනෙකුට මේ ධර්මයේ තුල පුදුමාකාර නිරාමිස රහක් තියෙන්න පුළුවන්. සමහර කෙනෙක් මේක දැක්කොත් එහෙම කොයි වෙලාවෙත් බණ අහනවා, මොන කරදරයක්ද මන් දන්නේ. මේ ගෙදරම කොයි වෙලෙත් බණ ඇහෙන්නේ, ඕනෝක වෙන මොකක් හරි දාන්න කියලා එහෙම කෙනෙකුට හිතෙන්නත් පුළුවන්. සමහරට බණ ඇහෙනකොටම සමහරලාවට දුම්නසක් ඇති වෙන්නේ. දැන් මම දැකලා තියෙනවා, මට මේ ළඟදිත් කෙනෙක් කතා කරලා කිව්වා ධර්මයේ අහනවට හරිය අකමැතියි කිව්වා. ඒගොල්ලන්ගේ තාත්තා, මලා තාත්තා දැන් අන්න ගෙදර මල පෙරේතෙක් වෙලා ඉන්නවා. එතකොට අපිට තේරෙනවා මේ ලෝකේ අපි අත්දකින්න විදිහේ අරුබුදේ තියෙන. එහෙම නැතු ඇත්තටම ලෝකේ අරුබුද නැහැ. ලෝකේ පරිබාහිර ප්‍රශ්න නැහැ. ඒතකොට ලෝකේ පරිබාහිර ප්‍රශ්න නැහැ. ලෝකේ අපි අත්දකින්න විදිහේ අරුබුදයක් තියෙන්නේ පින්වත්නි. ඒතකොට මේ අපි අත්දකින්න ලෝකයේ තුල අපිට සම්පූර්ණයෙන්ම ජීවිතය අවබෝධය කරා යනවා නම් අපි මේ ස්පර්ශය තුල මුලා වෙන්නේ නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් අශෘතවත් පෘථග්ජනෙක් මේ ස්පර්ශය තුල, ඒ කියන්නේ සලායතන තුල ස්පර්ශ වෙනකොට ස්පර්ශය තුල මුලා වෙන ගතියක් තියෙනවා. ඒතකොට යථාර්ථ මේ සලායතනවල මේ ආයතනවල හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය, හටගෙන නිරුද්ධ වී යන ස්වභාවය දකින්න පුළුවන් වුණොත් ඒ හටගෙන නිරුද්ධ වෙලා යන ස්වභාවය දකින්න ශ්‍රාවකයා තුල ස්පර්ශය තුල මුලා වෙන්නේ නැහැ. දැන් අපේ ජීවිතේ පින්වත්නි හැම වෙලාවකම ස්පර්ශය තුල මුලා වෙන ගතියක් තියෙනවා. මේ ලෝකයේ සියල්ල ප්‍රඥාප්තියක් විදිහට දැක්කනම්
ඒ ප්‍රඥප්තියක් විදියට දකින්න ලෝකයා තමයි මුලා වෙන්නේ. ලෝකේ ප්‍රඥප්තියක් විදියටයි අපි හැමදාම මේ ලෝකේ ප්‍රඥප්තියක් කියලා තේරුම් ගන්න බැරිකම නිසා අපි මුලා වෙන්නේ. ලෝකේ පින්වත්නි හැම වෙලාවකම තියෙන්නේ අපි පනවගත්ත දේවල් ටිකක්. ලෝකේ අපි පනවගත්ත දේ යථාර්ථේ නෙමෙයි. අපි පනවගත්ත දේවල් ටිකක් තියෙන්නේ. ඒතර මේ ස්පර්ශයත් ප්‍රඥප්තියක් විදියටයි දකින්න ඕනේ. ස්පර්ශය යථාර්ථයක් විදියටයි අපි දකින්නේ. ස්පර්ශය යථාර්ථයක් විදියට දකිනකොට ස්පර්ශය නිසා ඇතිවෙන විඳීමත් යථාර්ථයක් විදියට අපි දකිනවා. ඒ සුඛ ආස්වාදය තුල අපි හරියට මුසපත් වෙනවා, එල්ලෙනවා. දුක ආස්වාදය තුල ගැටෙනවා, කම්පාවටපත් වෙනවා, හඬනවා, කෑ ගහනවා, වැළපෙනවා. එතකොට මේ සියල්ල තුල යථාර්ථය අපිට තේරෙන්නේ නැතිකමයි. මේ සියල්ල තුල හටගෙන මේ ආයතන 6 හටගෙන නිරුද්ධ වෙලා යනවා නම් ආයතන 6 නිසා ආයතන 6 ඇතිවෙන ස්පර්ශය හටගෙන නිරුද්ධ වෙන්නේ නැහැ කියලා කියන්නේ කොහොමද? ආයතන 6 ස්පර්ශයත් නිරුද්ධ වෙලා යනවා නම් ස්පර්ශය නිසා ඇතිවෙන වේදනාව නිරුද්ධ වෙන්නේ නැහැ කියලා කියන්නේ කොහොමද? විඳීමත් හටගෙන නිරුද්ධ වෙලා යනවා නම් විඳීම නිසා ඇතිවෙන ඒ විඳීම තුල ඇතිවෙන සුඛාස්වාදය හෝ දුක්ඛාස්වාදය වෙනස් වෙලා යන්නේ නැහැ කියලා කියන්න බෑනේ. එතකොට මේ විදියට මේ ආයතනවල යථාර්ථය දකින්න බැරි වුණොත් එහෙම ආයතන 6 මුල් කරගෙන ගොඩ නැගෙන ස්කන්ධ ක්‍රියාවලිය තුල එයා උපාදානය කරගන්නවා. එතකොට එතන ක්‍රියාත්මක වෙන්නේ පංච උපාදානස්කන්ධයක්. එතන ක්‍රියාත්මක වෙන්නේ පංච උපාදානස්කන්ධයක්. පින්වත්නි, අසත් ප්‍රඥප්තියක්, රූපයත් ප්‍රඥප්තියක්, ඇසේ විඥානයත් ප්‍රඥප්තියක්. ඇසත් ප්‍රඥප්තියක් නම් ප්‍රඥප්තියක් කියන්නේ අපි පනවගත්ත තත්ත්වයක් නම් ඇසත්. රූපයත් අපි පනවගත්ත ස්වභාවයක් නම් පනවගත්ත දෙයක් නම්. චක්කු විඥානය කියන්නේත් අපි පනවගත්ත ස්වභාවයක් නම්. මේ තුන එකතු වීම කියන ස්වභාවය, ඒ කියන්නේ මොකද්ද? ස්පර්ශය. ස්පර්ශය ප්‍රඥප්තියක් නොවෙන්නේ කොහොමද? ඇසත් ප්‍රඥප්තියක් නම්, රූපයත් ප්‍රඥප්තියක් නම්, ඇසේ විඥානයත් ප්‍රඥප්තියක් නම් මේ තුන එකතු වීම ප්‍රඥප්තියක් නෙමෙයි කියලා. මේ තුන එකතු වෙච්ච තැනක ස්පර්ශේ ප්‍රඥප්තියක් නෙමෙයි කියලා අපිට කියන්න බෑ පින්වත්නි. ඒතර දැන් උදාහරණයක් විදිහට ගන්න, දැන් ස්පර්ශේ නිසා තමයි පින්වත්නි අපිට මේ සංවේදී වෙන්නේ. ඇහුවා, දැක්කා, දැනුණා කියන මට්ටම ස්පර්ශයේ නිසා යත් දකින්නේ. එතකොට දැන් ස්පර්ශයේ නිසා අත කියලා යම් සංඥාවක් ඇති වුණොත්, එතකොට මේ අත කියන සංඥාව අත තියනවා කියලා දැනගන්නේ අත නිසා ඇති වෙන මොකක් හරි වේදනාවක් මුල් කරගෙන හරි මේ තමන්ගේ මානසික අවධානය අත කෙරෙහි යොමු වෙච්ච නිසා තමයි අතක් තියනවා කියලා හරි මේ වෙලාවේ දන්නේ. ඇත්තටම අතක් තියනවා කියලා මේ වෙලාවේ අතක් තියෙන බවවත් දන්නේ නැහැ ස්පර්ශ නොවුනා නම්. හැම වෙලාවකම මෙහිමයි. ඇහෙත් ඔය කතාවම තමයි. ඇහි ස්පර්ශය නිසා තමයි ඇහැ මුල් කරගෙන ඇසේ ස්පර්ශය නිසායි එයා රූප දකින මට්ටමේ ඉන්නේ. ස්පර්ශය නැත්තම් රූප තියනවද නැද්ද කියලාවත් අපිට හිම වගේ වගක් නැහැ පින්වත්නි. එතකොට රූපේ පෙනිලා දැනීමක් ඇති වෙන්නේ ස්පර්ශය නිසා. එතකොට ස්පර්ශය කියන්නේ පනවගත් එකක්. ස්පර්ශය කියන්නේ ප්‍රඥප්තියක්. එතකොට මේ ප්‍රඥප්තියක යථා ස්වභාවයේ යම් ශ්‍රාවකයෙකුට අවබෝධ කරගන්න බැරි වුණොත් එයා හිතනවා මෙතන යමක් තියෙන බවට, ඇති බවට හැම වෙලාවකම මනසින් ග්‍රහණය කරගන්න මට්ටමක් තියෙනවා. එතකොට ඇස කියන්නේ සම්මත කරගත්ත දෙයක් විදියට දකින්න පුළුවන් වුණොත්, රූපය කියන්නේ අපි සම්මත කරගත්ත දෙයක් විදියට දකින්න පුළුවන් වුණොත්, ඇසේ විඥානය අපි සම්මත කරගත්ත දෙයක් විදියට දකින්න පුළුවන් වුණොත්, මේ තුනේ එකතු වීම කියන එක, ඒ කියන්නේ චක්කු සම්පස්සේ කියන එකත් සම්මත කරගත්ත දෙයක් විදියට දකින්න පුළුවන්. එතකොට ඇස සම්මත දෙයක් කියලා කියන්නේ, රූපයත් සම්මත දෙයක් කියලා කියන්නේ අපි ඇත්තටම පින්වත්නි රූපය කියන ස්වභාවයේ යථාර්ථය දකින්න පුළුවන් වුණොත් එහි නිරුද්ධ වෙලා යන ස්වභාවය දකින්න පුළුවන්. එතකොට ඇස සම්මත කරගත්ත දෙයක් කියලා කියන්නේ මේ සතර මහා ධාතුන්ගේ සංයෝගයක් තමයි රූපය කියලා කියන්නේ. එතකොට සතර මහා ධාතුන් දැන් ඇහැ ඉදිරියට එන රූපේ යථාර්ථය ඒකයි.
අපි ගැහැණියෙක් පිරිමියෙක් දරුවා අම්මා තාත්තා ආදරවන්තයා ආදරවන්තිය කියලා මේ එළියේ රූපයක් ඇල්ලුවාට පින්වත්නි සතර මහා ධාතුන් නිසා ඇතිවෙච්ච ඒ උපාදාය රූපයක් මතු පිට වර්ණ සටහනක් තමයි ඇහැ ඉදිරියේ අපිට මේ චක්කු ප්‍රසාදය තුලට මුණ ගැහෙන්නේ. එතකොට මේක අත්දකින්නකොට එයා සත්වයේ පුද්ගලයෙක් යථාර්ථයක් විදියට මේ ඇහැ ඉදිරියට එන වර්ණ සටහන ග්‍රහණය කරගන්නවා. එතකොට මේ ඇහැ ඉදිරියට එන වර්ණ සටහනේ යථාර්ථය ඒ ශ්‍රාවකයාට දැනගන්න පුළුවන් වුණොත් එහෙම මෙතන තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයක්. එතකොට සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයකට වඩා වැඩි දෙයක් මෙතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා යම් ශ්‍රාවකයෙක් දැනගන්න පුළුවන් වුණොත් එයාට මේ රූපේ යථාර්ථය දැනගන්න පුළුවන්. එතකොට ඇසත් සම්මත කරගත්ත දෙයක් විදියට ඇහි ඇත්ත කතාව තේරුම් ගන්න පුළුවන්. එතකොට ඇහැ ඉදිරියට එන රූපය මුල් කරගෙන එයාගේ ජීවිතයේ ප්‍රපංචකරණයකට උඩුදුවන්නේ. අපි හැම වෙලාවකම පින්වත්නි ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 මුල් කරගෙන අපේ ලෝකයේ තුල ප්‍රපංච ලෝකයක් ගොඩනගා ගන්න අපි උත්සාහ කරනවා. ඒක ප්‍රපංච ලෝකයේ නිසාම ප්‍රපංචකරණයේ නිසාම අපේ ජීවිතේ විශාල අනතුරකට අපි වැටෙනවා. තණ්හා මාන දිට්ඨි වශයෙන් ලෝකේ ග්‍රහණය කරගන්න තැනකට අපි ලඟු වෙනවා. පින්වත්නි ඇත්තටම මේ ලෝකේ යථාර්ථයේ තේරුම් ගන්න මම ඔබට යම් අදහසක් කියන්නම්. කෝටු කෑලි 3ක් තියෙනවා කියලා හිතන්න. එතකොට කෝටු කෑලි 3 එකට හේතු කරලා තිබ්බට පස්සේ ත්‍රිකෝණයක් නිර්මාණය වෙනවා. බැලු බැලමට ත්‍රිකෝණයක් තියෙනවා කියලා පේනවා. එතකොට මේ ත්‍රිකෝණය කියන එක කෝටු කෑලි 3 තියපු විදිහ අනුව අත්දකින්න තත්වයක්. එහෙම නැතුව කෝටු කෑලි 3ට ආවේනික දෙයක්ද ත්‍රිකෝණය කියලා කියන්නේ නෑ. කෝටු කෑලි 3ට ත්‍රිකෝණය කියන එක ආවේනික හැඩතලේ නම් ඒ කෝටු කෑලි 3 කොහොම තිබ්බත් ත්‍රිකෝණය කියලා එකක් තියෙන්න ඕන. ඒ කෝටු කෑලි 3 කොහොම තිබ්බත් ත්‍රිකෝණය කියලා එකක් අත්දකින්න ලැබෙන්නේ නෑනේ. එතකොට ඒ නිසා මේ තුන එකතු වීම නිසා ඇති වෙන ඇසයි රූපයයි චක්කු විඥානය කියන තුන එකතු වීමට කියනවා ස්පර්ශය. මේ ස්පර්ශය කියන්නේත් ලෝකේ යථාර්ථයක් නෙමෙයි. ස්පර්ශය නිසා ඇතිවෙන විඳීමත් ලෝකේ යථාර්ථය නෙමෙයි. ඒක මම දකින විදිය, මම ඒක සංයෝග කරගත්ත විදිය අනුව තමයි මම ඒ ස්පර්ශ වීම මුල් කරගෙන මගේ ලෝකේ ප්‍රපංචකරණයකට ලඟු වෙන්නේ. එතකොට මේ ස්පර්ශයේ මුලාව අපි තේරුම් ගන්න ඕන. එතකොට ස්පර්ශයේ මුලාව තුල තමයි මම වශයෙන් අත්දකින්න, ඇහෙන් දකින්න, කනෙන් අහන, නාසයට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන මෙන්න මේ අත්දකින්න ලෝකයේ මුල් කරගෙන ඒ අත්දැකීම් ලෝකයේ තුල මම වශයෙන්, මගේ වශයෙන්, මගේ ආත්මීය වශයෙන් ඇලීමක්, ගැටීමක් මේ සියල්ලම ඇති වෙන්නේ ස්පර්ශයේ මුලාව නිසා. ස්පර්ශයේ මුලාව නිසා. එතකොට මේක ඇහි ප්‍රශ්නිකුත් නෙමෙයි. මේක රූපේ ප්‍රශ්නිකුත් නෙමෙයි. මේක චක්කු විඥානයේ ප්‍රශ්නිකුත් නෙමෙයි. හරියට අර ලී කෝටු 3ට ආවේනික තත්වයක් නෙමෙයි ත්‍රිකෝණය කියන හැඩය. හැබැයි මේ ලී කෝටු 3 එකට හප්පලා තිබ්බොත් ත්‍රිකෝණය කියලා එකක් අත්දකින්න පුළුවන් නේ. එතකොට මේ ලී කෝටු 3ට ආවේනික එකක් නෙමෙයි. එහෙමනම් ලී කෝටු 3ට ආවේනික තත්වයක් නම් මේ ලී කෝටු 3 කොහොම තිබ්බත් එයාට ඒ ත්‍රිකෝණය කියන ස්වභාවය අත්දකින්න පුළුවන් වෙන්න ඕන. ත්‍රිකෝණය කියන එක ලී කෝටු 3ට ආවේනික එකක් නෙමෙයි. එතකොට මෙන්න මේ යථාර්ථය සම්පූර්ණයෙන් ස්පර්ශයේ මුලාව නිසායි මේ යථාර්ථය සාමාන්‍ය ශ්‍රාවකයෙකුට වැහිලා තියෙන්නේ. ස්පර්ශයේ මුලාව නිසා ඇහෙන් අත්දකින්න ලෝකයේ, කනෙන් අත්දකින්න ලෝකයේ, නාසයෙන් අත්දකින්න ලෝකයේ, දිවෙන් අත්දකින්න ලෝකයේ, මේ ශරීරයේ මුල් කරගෙන අත්දකින්න ලෝකයේ තුල යා මම වශයෙන්, මගේ වශයෙන්, මගේ ආත්මීය වශයෙන් ඇලෙනවා, එයා ගැටෙනවා. අත්දකින්න ලෝකයේ තුල මේ විදිහට විශාල අර්බුදයකට එයාපත් වෙනවා පින්වත්නි. එතකොට මෙයා මෙතනදී බුද්ධ ශ්‍රාවකයා, දක්ෂ ශ්‍රාවකයා ස්පර්ශය කියන්නේ දුක විදියට දකින්න ඕන. ස්පර්ශ වෙන අවස්ථාව දුකේ සමුදය විදියට දකින්න ඕන. ස්පර්ශයේ නිරුද්ධ වීම දුකේ නිරෝධයේ විදියට දකින්න ඕන. ස්පර්ශ නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය යම් කෙනෙක් ස්පර්ශයේ දුක විදියට දැකලා
ස්පර්ශයේ පහළවීම දුකේ පහළවීම විදියට දැක්කොත් ඒකට ප්‍රතිපදා විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුහුණු කළොත් එයා සම්මාදිට්ඨිය ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් උපදව ගත්තාම එයාට තේරෙනවා ස්පර්ශයේ නිරෝධයයි එයා අවබෝධ කරන්නේ. මේක ඉතින් සමහර කෙනෙකුට තේරෙන්නත් පුළුවන් නොතේරෙන්නත් පුළුවන් පින්වත්නි. එතකොට මේ ස්පර්ශය මේ තුල සම්පූර්ණයෙන්ම මේ ස්පර්ශය කියන්නේ මෙයයි. ස්පර්ශයේ හට ගැනීම සම්පූර්ණයෙන්ම ස්පර්ශයේ හටගන්නේ ආයතන ස්වභාවයෙන් ක්‍රියාත්මක වීම නිසා. එතකොට ආයතන 6 සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනකොට ස්පර්ශයත් නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශයේ නිරුද්ධ කරන ප්‍රතිපදා විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුහුණු කළ යුතුයි කියන ශ්‍රාවක භාවයේ තුල තමයි ස්පර්ශයේ සම්පූර්ණයෙන්ම පින්වත්නි නිරුද්ධ කරගන්න තියෙන්නේ. එතකොට ස්පර්ශයේ තුල ඇලුම් කළ යුතු දෙයක් නැහැ කියලා ස්පර්ශයේ යථාර්ථය තේරෙනකොට එයා ඒ ස්පර්ශය තුලින් අවබෝධ කරනවා මේ තුල ඇලෙන්න බැඳෙන්න දෙයක් නැහැ කියලා. එතකොට ස්පර්ශයේ යථාර්ථය දකිනකොට මේ ස්පර්ශය නිසා ඇතිවෙන විඳීම තුල තමන් ඇලුනොත් තමන් බැඳුනොත් සුඛ ආස්වාදයක් විදියට තමන් ග්‍රහණය කරගත්තොත් ඒ ග්‍රහණය කර ගැනීම තුල සාංශාරික මහා දුක්ඛ ස්කන්ධයකට තමන්ගේ ජීවිතේ විවෘත වෙන විදියට තමන්ට අනාගතයටත් තමන්ගේ ස්කන්ධ ක්‍රියාවලිය මෝරණ බව ශ්‍රාවකයෙක් දැනගන්න ඕනේ. මේ ඔක්කොම වෙන්නේ ආයතනයන්ගේ යථා ස්වභාවය අපිට අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා පින්වත්නි. මේකට මම යථාර්ථය අවබෝධ කරගන්න ඔබට යම් අදහසක් කියන්න. දැන් ඇසත් වෙන් කරන්න. පින්වත්නි රූපයත් වෙන් කරන්න. ඇසේ විඥානයත් වෙන් කරන්න. ඇසත් වෙන් කරන්න, රූපයත් වෙන් කරන්න, ඇසේ විඥානයත් වෙන් කරන්න. මේ තුන වෙන් කරන්න. කනත් වෙන් කරන්න, ශබ්දයත් වෙන් කරන්න, සෝත විඥානයත් වෙන් කරන්න. මේ විදියට පින්වත්නි අයින් කර බලන්න. විසුරුව බලන්න පින්වත්නි. විසුරුව බලනකොට ඒ විසිර වීම තුල ඔබට තේරුම් ගන්න පුළුවන් මේ තුල සත්‍ය වශයෙන්ම සිද්ධ වෙන ක්‍රියාවලිය කුමක්ද කියලා. එතකොට ඇසයි රූපයයි ඇහි විඥානයයි තුන වෙන් කරාම ස්පර්ශේ මේ තුන වෙන් කරාට පස්සේ සත්‍ය වශයෙන්ම විඳින්න කුමක්ද ඉතුරු වෙන්නේ? දැන් සාමාන්‍ය අසෘතවත් පෘථග්ජනයේ ජීවිතයේ තමයි එක්කෝ එයා ඇස මුල් කරගෙන යාගේ හිත පවත්වනවා, එක්කෝ රූපේ මුල් කරගෙන යාගේ හිත පවත්වනවා, එක්ක චක්කු විඥානයේ මුල් කරගෙන යාගේ හිත පවත්වනවා අත්දකින්න ලෝකයේ තුල. ඒතකොට මේ විදියට වෙන් කර බලනකොට Tamanට තේරේවි මගේ වශයෙන් මම වශයෙන් මට අයිති දෙයක් වශයෙන් මේ තුنين කෝකද අල්ලන්න තියෙන්නේ. ඇස අල්ලනවා දැන් වෙන් කරලා තියෙන්නේ. ඇස අල්ලනවද, රූපය අල්ලනවද, චක්කු විඥානය අල්ලනවද, කුමක්ද මම වශයෙන් මගේ ආත්මය කියලා අල්ලන්න තියෙන්නේ කියලා මේකේ යථාර්ථය දකිනකොට, ඒ කියන්නේ විසිරුවල බලද්දී යථාර්ථය දකිනකොට ඔබට තේරේවි ඔබේ හිත මදහත් භාවයට පත් වෙන බව. එතකොට ඒ තුලම යම් ශ්‍රාවකයෙකුට හිත ශූන්‍යත්වයට පත් කරගන්න පුළුවන්. ඒ තුලම යම් ශ්‍රාවකයෙකුට දක්ෂ ශ්‍රාවකයෙකුට ශූන්‍යත්වයට පත් කරගන්න පුළුවන්. මදුපිණ්ඩික සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා චක්කුස්මින් අසති. ඔන්න බලන්න මේ කියපු කතාවම යම් ශ්‍රාවකයෙකුට තේරෙනවා නම් තේරුම් ගන්න පුළුවන්. චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති. පස්ස පඤ්ඤත්තිං පඤ්ඤා පෙස්සතිති නේතං තානං විජ්ජති. එවත්නි ඒකාන්තයෙන්ම ඇස ඇති කල්හි, රූපයක් ඇති කල්හි, චක්කු විඥාන, ඒ කියන්නේ රූපය දැනගන්න සිත ඇති කල්හි ස්පර්ශය යයි පනවන්නේය. ඇසත් නැත්තං දෙකේ අනිත් පැත්තට කියනවා චක්කුස්මින් අසති. ඇසත් නැත්තං ඇස නැති කල්හි ඊට පස්සේ චක්කුස්මින් අසති රූපේ අසති. රූපයත් නැත්තං රූපයත් නැති කල්හි චක්කු විඥානං අසති.
රූපේ දැනගන්න සිතත් නැති කාලේ මේ තුනම වෙන් කරා. වෙන් කරාට පස්සේ උන්වහන්සේ වදාරනවා පස්ස පඤ්ඤත්තිං පඤ්ඤා පෙස්සතිති නේතන්ටානං විජ්ජති. ස්පර්ශයේ යයි පණවන්න මොකක්ද ඉතුරු වෙන්නේ කියනවා. මේ ටික විසිරෙව්වට පස්සේ ඇසත් නැත්තම් චක්කුස්මින් අසති රූපේ අසති රූපයත් නැත්තම් එකත් වෙන් කරා නම් චක්කු විඥානේ අසති ඊට පස්සේ රූපේ දැනගන්න සිතත් වෙන් කරා නම් මේ තුනේ එකතු වීමෙන් ස්පර්ශය කියන්නේ ප්‍රඥාප්තියක් කියලා හොඳට තේරෙනවා. වෙන් කරාට පස්සේ පඤ්ඤා පෙස්සතිති නේතන්ටානං විජ්ජති. එතන ස්පර්ශයේ යයි පැනවීමට කුමක්ද ඉතුරු වෙන්නේ කියනවා. යම් කෙනෙක් ස්පර්ශය කියලා එකක් පනවනවා නම් නේතන්ටානං විජ්ජති. ඒක කවදාවත් වෙන්න බැරි දෙයක් කියනවා. එතකොට මෙන්න මේ විදියට හැම දෙයක් තුළම විසුරුවා බලන්න දක්ෂ වෙන්න. රූපයත් විසුරුවා බලන්න. රූපේ විසුරුවලා බලනකොට තේරෙවි මෙතන තියෙන පඨවි ආපෝ තේජෝ ආයෝ ටිකක් කියලා. එතකොට මේ චක්කු විඥානය තුලත් හටගෙන නිරුද්ධ වෙන ක්‍රියාවලිය දකින්න. එතකොට මේ අත්දැකීම තුළ ඇතිවෙන සම්පූර්ණයෙන්ම ක්‍රියාවලිය තුළ මම මගේ ආත්මය කියලා මගේ වසඟයට ගන්න, ඇලෙන්න, ගැටෙන්න මේ ලෝකෙ කිසිවක් නැහැ කියලා හිත මදහත් භාවයට පත් කරගන්න ඒ ශ්‍රාවකයාට පුළුවන් පින්වත්නි. එතකොට හැම අත්දැකීමක් තුළම හැම අත්දැකීම තුළම තමන් අත්දකින මේ ඇස සම්බන්ධවනේ අපි කිව්වේ. දැන් උදාහරණයක් විදියට කය සම්බන්ධව අපි හිතමු. දැන් ස්පර්ශයේ දැනෙනකොට යථාර්ථයේ දකින ශ්‍රාවකයාට ඒ තුල තේජෝ ධාතුව ක්‍රියාත්මක වෙන විදිය දකින්න පුළුවන් වෙන්න ඕන. නිවන සම්බන්ධ දක්ෂ ශ්‍රාවකයෙක් නම් ගන්නට Tamanගේ මේ ඒ කියන්නේ පොට්ටබ්බය මුල් කරගෙන ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම කයට දැනෙන පහස ගණට දැනෙනවා නම් ඒ ගණට දැනීම මුල් කරගෙන ඒ දැනීම මාත්‍රය තුල මේ ගණට මට දැනෙන්නේ පඨවි ධාතුව නිසා කියලා දකින්න දක්ෂ වෙන්න ඕන. ඒ දක්ෂතාවය ඇති වුණොත් මේ පහස මුල් කරගෙන මිනිස්සු පහස හොයනවා, පහස ලුහු බඳිනවනේ කයට. එතකොට කයට පහස ලුහු බඳින්න මිනිස්සු හරි කැමති පහසට. ඒ නිසා තමයි මිනිස්සු සිඹින්නේ, වැළඳගන්නේ. මේ ඔක්කොම කරන්නේ පහසට තියෙන බලවත් කැමැත්ත නිසා. පහසට පුදුම කැමැත්තක් මිනිස්සයාගේ තියෙන්නේ. එතකොට මේ පහසට තියෙන බලවත් කැමැත්ත වෙනුවෙන් ඒකනේ ආදරය කරන කාලේ බොහොම තුරුල් වෙලා බොහොම සෙනෙහසින් ඉන්නේ. ඒ තුල ඇති වෙන මේ පහස මුල් කරගෙන එයාට සුඛ ආස්වාදයක් ගෙන දෙනවා. එයා මේ සුඛ ආස්වාදයට හරි කැමති. පින්වත්නි, එතකොට මේ විදියට මේ දැනෙන පහස තුලත් තේජෝ ධාතුව දකින්න පුළුවන් වුණොත්, ඝනට ස්පර්ශ වෙනකොට ඒ පොට්ටබ්බේ තුල පඨවි ධාතුව දකින්න පුළුවන් වුණොත්, ඇත්තටම පින්වත්නි ඒ අත්දකින මූල ධාතු යථාර්ථ ස්වභාවය තුල දුවෙකුත් නැහැ, පුතෙකුත් නැහැ, ආදරවන්තයෙකුත් නැහැ, ආදරවන්තියෙකුත් නැහැ. මුළු මහත් ස්වභාවය තුලම යථාර්ථයේ පිළිබඳ යම් කිසි අවබෝධයක් හදාගන්න පුළුවන්. ඒ යථාර්ථය අවබෝධ කරගත්ත තැනක යථාර්ථය ආයතන හයේ ක්‍රියාත්මක වීමේ යථාර්ථයේ යම් ශ්‍රාවකයෙක් අත්දැක්කොත්, ඒ අත්දැකපු ශ්‍රාවකයාගේ ජීවිතය තුල නැවත නැවත පංචස්කන්ධයේ ලෝකයක් පහළ වීම තුළ උපාදානීය ස්වභාවයක් අත්දකින්න ලැබෙන්නේ. මොකද මේ සලායතන ක්‍රියාවලිය තුළ ස්කන්ධ පංචකයේම මෝරා වැඩෙන බව අපි මීට කලින් දේශනා කරලා තියෙනවා. ඒ මෝරා වැඩෙනකොට එයාට ස්කන්ධ ලෝකේ උපාදානීය වෙනවා. දැන් මෙතන උපාදානීය වෙන්නේ ආයතනවල ක්‍රියාකාරීත්වය තුළම හටගත්ත තැනම යථාර්ථයේ දකින්න තැනකට ඒ ශ්‍රාවකයා හිත හදාගෙන තියෙනවා. මේක ඉතින් ගැඹුරු කතාවක්. එතකොට හටගත්ත තැනම ආයතන හයේම යථාර්ථයේ දකින්නකොට ආයතන හය තුලම ක්‍රියාත්මක වී මම ස්පර්ශයේ පහස මේ කය මුල් කරගෙන ඇති වෙන පොට්ටබ්බේ මුල් කරගෙන ඇති වෙන පහස ගැන වචනයක් හරි කිව්වේ මේ හැම ආයතනයකම යථාර්ථය දකින්න ශ්‍රාවකයෙක් වෙන්න කියලා කියන්නයි. ඇත්තටම මේ මනෝ සම්පස්සේ නිරුද්ධ කිරීම කියන එක ඊටාම දුෂ්කර ගැඹුරු කතාවක්. ඒක අපි මීට පස්සේ දේශනාවකදී කරන්න උත්සාහ කරන්නම්. මේ මනෝ සම්පස්සේ ඊටාම සියුම්මයි තේරුම් ගන්න තියෙන්නේ. එතකොට ඒක තේරුම් ගැනීම පිළිබඳව ගැඹුරින් කතා කළ යුතු දෙයක්. ඒ නිසා ආයතන හය තුලම ඇති වෙන ක්‍රියාවලිය තුල යම් ශ්‍රාවකයෙක් දැනගත්තොත් එහෙම ඒ දැනගත්ත ශ්‍රාවකයාගේ ස්කන්ධ ක්‍රියාවලිය තුල
උපාදානීය ස්වභාවයක් අත්දකින්න. යාට ස්කන්ධ උපාදානීය වෙන්නේ පංචස්කන්ධ ධර්මයන් තුල පංච උපාදාන ස්කන්ධයක් හැදින්නේ. ඒ කියන්නේ දුක හැදින්නේ නැහැ කියන එකනේ. පංච උපාදානස්කන්ධේනි දුක විදියට භාග්‍යවතුන් වහන්සේ වදාළේ. ඒතර පංච උපාදානස්කන්ධය තුල පංච උපාදානස්කන්ධය තුල ගොඩනැගෙන්නේ ආයතනික ක්‍රියාවලිය යථාර්ථය නොදන්නාකම නිසායි. ආයතනික ක්‍රියාවලියේ යම් ශ්‍රාවකයෙක් යථාර්ථය දැනගත්තොත් එයාට ස්කන්ධ ලෝකේ උපාදානීය වෙන්නේ නැහැ. අමුතුවෙන් පංචස්කන්ධයේ යථාර්ථය දැකලා එතනින් අමුතුවෙන්ම වෑයම් කර නැවත නිවීම පිණිස නිමිත්තක් හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ආයතන හයේ හටගෙන නිරුද්ධ වීම යම් ශ්‍රාවකයෙක් දැක්කොත් ඒ ආයතන හයේ ක්‍රියාවලිය තුලම යාට දක්ෂ ශ්‍රාවකයෙක් නම් පංචස්කන්ධයේත් යථාර්ථය දැනගන්න පුළුවන්. ඒ යථාර්ථය දැන ගැනීම පිණිස දැන් අපි අර මුලින් පැහැදිලි කරේ ඔබට මතක ඇති චන්නෝවාද සූත්‍රයේනේ. චන්නහාමුදුරෝ සියදිවි නසා ගත්තාම බුදුරජාණන් වහන්සේට ගිහින් මේ කතාව කියනවා. සාරිපුත්ත හාමුදුරුවෝ උන්වහන්සේ වදාරනවා චන්න භික්ෂුව උපතක් කරා ගියේ නෑ කියලා. ආයතන හයේ Nirodhe දකිමින් ඒ Nirodhe තුල ස්ථාවර වෙච්ච ශ්‍රාවකෙක් විදියටයි උන්වහන්සේ පිරිනිවන් පෑවේ කියලා. ඒ නිසා මැරෙන විදිය කොහොමද කියන එක වැදගත් නෑ. මේ මොහොතේ ඔබ කොයිතරම් මේ ලෝකේ යථාර්ථය දකිමින් ජීවිත අවබෝධයේ පැත්තට නැමිලා ඉන්නවද නැඹුරු වෙලා ඉන්නවද කියන එකයි වැදගත්. එවැනි නැඹුරු වීමක් පිණිස මේ දේශනාව උපකාර වේවා කියලා අපි ඔබට අදිෂ්ඨාන කරනවා. දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.